අද පන්තිය පටන් ගන්නම්. හරි. එතකොට අපි අද ශාසන ඉතිහාසයේ පන්ති කරන 3 වෙනි දවස තමයි අද. අපි පළවෙනි දවසේදී ධර්ම සංගායනා ගැන කතා කළා. දෙවෙනි දවසේදී අපේ පෙළ පොතේ තියෙන පළවෙනි පාඩම සාකච්ඡා කළා ආරම්භයක් විදිහට. බෞද්ධ ධර්ම දූත සේවාවේ ආරම්භය ගැන සාකච්ඡා කළා. අද දවසේදී මම මේ බෞද්ධ ධර්ම දූත සේවාවේ ආරම්භය කියන කොටස සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. ඊට පස්සේ අපි ඉතුරු කොටස් ටික බලමු. හරි. මේ සතිය අපි මතක් කරගත්තා මෙන්න මේ කොටස් ටික මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඕගොල්ලෝ ලියා ගන්න ඕන මේ ස්ලයිඩ් වල තියෙන කරුණු ඕගොල්ලන්ගේ ලියන පොතේ ලියා ගන්න පුළුවන් ෂෝට් නෝට් එකක් විදිහට. ඊට පස්සේ අනිවාර්යෙන් මේකේ තියෙන ප්‍රශ්න ටික කරන්න කරලා එවන්න. එතකොට මම අනිවාර්යෙන් බලලා දෙන්නම්. ඊට මම තවත් වෙලා ගන්න නැතුව කෙලින්ම පාඩම පටන් ගන්නවා. අපි පහුගිය සතියේ කතා කරේ මෙන්න මේ කොටස් ටික. සිදුවත් බෝසතාණන් වහන්සේ ගැන කතා කළා. ඊට පස්සේ ධර්මදූත කාර්ය ගැන කතා කළා. මුල් ධර්ම දේශනාව ගැන කතා කළා. ඊට පස්සේ මේ මුල් ධර්ම දේශනාවේ තියෙන්න ඕනේ ලක්ෂණ කතා කළා. ඊට පස්සේ ශ්‍රාවක පිරිසේ වගකීම් ඉටුවීම සම්බන්ධව කතා කළා. මෙන්න මේ කොටස් ටික අපි පහුගිය සතියේදී කතා කළා. අද අපිට විශේෂඥයන් හඳුනා ගැනීමත් අපි කතා කළා. ඒ කියන්නේ විවිධ ශ්‍රේෂ්ඨවල දක්ෂතා තියෙන අයට තනතුරු ඒ කියන්නේ විශේෂඥයන් හඳුනගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒගොල්ලන්ගේ දක්ෂතාවලට අනුව ඒගොල්ලන්ට තනතුරු ප්‍රදානය කළා. අන්න ඒ කොටස අපි පහුගිය සතියේ සාකච්ඡා කළා. ඊට පස්සේ බෞද්ධ ධර්මදූත සේවා විශේෂත්වයත් අපි පහුගිය සතියේදී සාකච්ඡා කළා. හරි. අද අපිට කතා කරන්න තියෙන්නේ මම පෙළ පොතෙන්ම කතා කරන්නම් මෙතනින් ගන්න නැතුව. හරි. අද අපිට සාකච්ඡා කරන්න තියෙන ඔයගොල්ලන්ගේ පෙළ පොතේ පිටු අංක 7 බුදුරජුන්ගේ විශේෂ මිනිස් ගුණ කියන කොටස තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඇත්තට මේක එච්චර අමාරු නෑ. ඔයගොල්ලෝ පොඩි පන්ති වල ඉගෙන ගත්ත කරුණුව තමයි මතක් කරලා දෙන්න තියෙන්නේ. හරි. අපි එහෙනම් තවත් වෙලා ගන්න නැතුව අද කොටසට යන්න. අද මම බෞද්ධ ධර්මදූත සේවාව කියන එක අවසන් කරනවා. ඊට පස්සේ තමයි අපිට ටිකක් අභියෝගාත්මක කොටසක් හම්බ වෙන්නේ. අවසන් කරන ඔන්ලයින් පන්තියකදී ටිකක් කරන්න අමාරුයි වුණාට මම උපරිම උත්සාහ කරනවා ඒ ටික ගොඩක් පැහැදිලිව ඔයගලන්ට කියා දෙන්න. හරි. එහෙනම් අපි තවත් වෙලා ගන්න නැතුව කෙලින්ම පාඩම පටන් ගමු. බුදුරජුන්ගේ විශේෂ මිනිස් ගුණ. මොනවද මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂ මිනිස් ගුණ කියලා අපි කතා කරන්නේ. එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේ තුල පැවති ශාන්ත බව, සංවර බව, ප්‍රසන්න බව, නිහතමානීකම අන්න ඒ වගේ දේවල් තමයි අපි මෙතනදී බුදුරජුන්ගේ විශේෂ මිනිස් ගුණ විදිහට සලකන්නේ. ඒකට උදාහරණ කීපයක් අපේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙනවා. අපි පෙළ පොතත් එක්ක මේ ටික සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ පැන්සලක් එහෙම ළඟින් තියාගන්න පෙළ පොතත් එක්ක අපි වැදගත් කොටස් යටින් ඉරක් එහෙම ඇඳගමු. හරි. බලමු. බුදුරජුන්ගේ විශේෂ මිනිස් ගුණ. බුදුරජුන් තුල පැවති විශේෂ මානව ගුණ සමුදාය උන්වහන්සේගේ ධර්මදූත මෙහි සාර්ථක වීම කෙරෙහි බලපෑ බව පෙනේ. බුදුහු ප්‍රසන්න ආචාරශීලී ගතිගුණ වලින් යුක්ත වූහ. උන්වහන්සේගේ ඇසුරෙහි වාසය කළ ශ්‍රාවක භික්ෂු සමූහයාද එබඳුම ආචාරශීලී සංසුන් පිරිසක් වූ. මතකද අර ගිය සතිය අපි කතා කළේ අර ආනන්ද තෙරුන් දවසක් ධර්මයේ මේ ආනන්ද තෙරුන් දවසක් වැඩම කරනකොට යම් ස්ථානයක සන්දක පිරිවැජියා එයාගේ යටත් පිරිස අමතල කරන ප්‍රකාශය මතකයි නේද? මේ බව සනාථ කරන අගනා පුවත් පෙළෙහි නිතර මුණ ගැසේ. බුදුරජුන් වරක් තම ශ්‍රාවක පිරිසත් සමග ජීවක අඹවනෙහි වාසය කරද්දී. ඔයගලන්ට මේ බුදුරජුන්ගේ විශේෂ මිනිස් ගුණ ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට මෙන්න මේ කොටස උපුටා දක්වන්න පුළුවන්. ජීවක අඹවනෙහි වාසය කරද්දී සඳපායපු රැයක ජීවක අඹවනේ වාසය කරද්දී සඳපායපු රැයක අජාසත් රජු ඇතුපිට නැගී පිරිවර ස්ත්‍රීන් හා ජීවකද සමග එහි පැමිණියේය. බුදුරජුන්ගේ විශේෂ මිනිස් ගුණ වලට අදාළව ප්‍රකාශයක් වගේ මොකක්ද පේපර් එකේ අහලා තිබ්බොත් ඔයාට පුළුවන් මෙන්න මේ කොටස උපුටා දක්වන්න. ජීවක අඹවනේ බුදුරන් වහන්සේ වැඩ වාසය කරනකොට අජාසත් රජතුමා පැමිණි අවස්ථාව. ඒ වන විට එහි පැවති නිහැඩියාව රජුගේ සිතෙහි තිගැස්මක් පවා ඇති කළේය. බුදුරජුන් හා ශ්‍රාවක පිරිස සිහිල් ශාන්ත විලක්මෙන් සංවරව ප්‍රසන්නව නොකැළඹුණු ඉදුරන් ඇතිව වසනු දැක මාගේ ආදරණීය පුතා උදයබද්දත් මේ උපශාන්ත ගතියෙන් සිටිනම් කියා රජුට සිටියේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ අර ශාන්ත බව නැත්නම් සංවර බව උදාහරණයක් විදිහට අපිට මේක කියන්න පුළුවන්.
රජසත් රජතුමා හිතනවා යාගේ පුතාත් ඒ විදිහට ඉන්නවා නම් කොච්චර හොඳයිද කියලා. බුදුරජාණන් වහන්සේ වරක් අංගුත්තරාපේහි ආපාත නම් නියම් ගමට වැඩිය. උපශාන්තව ඉන්ද්‍රිය දමනයෙන් යුතුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන පේලියට වඩින් දුටු ඒ නියම්ගම් වාසීහු මහත් පුදුමයට පත් වූහ. ගෙවල් වල සිටින ස්ත්‍රී පුරුෂ මන්ද දෙපසට වී බලා සිටින්නට වන්හ. ඒ ගම විසූ කේනිය නැමැති සුප්‍රසිද්ධ ජටිල තෙමේ ඒ පිළිබඳ අතිශයින් ප්‍රසාදයට පත්ව ගම්වැසියන්ද සහභාගී කරවාගෙන බුදුපාමොක් මහා සංඝනට පසුදින දනට ආරාධනා කළ පුවතක් සුත්ත නිපාත සේල සූත්‍රයේ සඳහන් වේ. එතකොට මේ තවත් අවස්ථාවක් විදිහට දීලා තියෙනවා මේ බුදුන් වහන්සේ ආපාත කියලා ගමකට වැඩම කරනකොට සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවන දාණයට නැත්නම් වැඩම කරද්දී එක පෙළට ශාන්තව තමයි ගමන් කරන්නේ. ඉතින් මේක ඒකල ಭಾರತೀಯ සමාජයේ ගත්තොත් එන විශේෂ සිද්ධියක්. මොකද ඒ වගේ සිදුවීම් සාමාන්‍යයෙන් දැක ගන්න හම්බෙන්නේ කලාතුරකින්. ඉතින් ශාන්තව සංවරව ගමන් කරන මේ භික්ෂු සමූහය දැකපු ඒ ගමේ හිටපු ප්‍රසිද්ධ ජටිල කෙනෙක් ඒක දැකලා ඒක ප්‍රසාදයටපත් වෙලා ඒගොල්ලන්ට ධනට ආරාධනා කරලා තියෙනවා. ඒකත් අපිට මේ බුදුන් වහන්සේගේ විශේෂ ගුණ නැත්නම් බුදුන් වහන්සේගේ තියෙන ශාන්ත බව, සංවර බවට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඔන්න ඒක ඇතුළු තිලක්කඳ ගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන දැන් මේකේ ඔයගොල්ලන්ගේ මේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ බෞද්ධ ධර්මදූත සේවාවේ ආරම්භය ගැන ඔයගොල්ලෝ මේ අද වෙනකොටත් දන්නවා. මොකද ඔයගොල්ලෝ එක වසරේ ඉඳලා 10 වසරට එනකොට මේ ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. මෙතනදී කරන්නේ සාරාංශයක් විදිහට ඔයාලට මතක් කරලා දෙන එක විතරයි. ඉතින් ඔයගොල්ලන්ට මේ කරුණු ගැන මතකේ තියෙන්න ඕන. මතකේ නැත්නම් එහෙම අර පොඩි පන්ති වල තියෙන පොත් අරගෙන නිකන් කියවන්න නංගිලා මල්ලිලා හරි ඉන්නවනේ. එතකොට ඔයාලට ඒ දැනුම අලුත් කරගන්න පුළුවන්. ඉතින් මම පුළුවන් තරම් පරණ දැනුම මතක් කරලා දෙන්න උත්සාහ කරන්නම්. මොකද අපේ අපිට තියෙන කොටස ගොඩක් විශාලයි. හරි. මහා කරුණාව හා ප්‍රඥාව. මේ බුදුරන් වහන්සේගේ මහා කරුණාව හා ප්‍රඥාව විදහා දක්වන අවස්ථා ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. හැමදාම බුදුරන් වහන්සේ අලුයම පිබිදිලා ලෝකයේ දිහා බලනවා මම අද කාටද උපකාර කරන්නේ කියලා. ඉතින් බලන්න කොච්චර අර ශාස්ත්‍රූවරයෙක් සතු ශාස්ත්‍රූවරයෙක් ගාව තියෙන්නේ කරුණාව. විදහා දක්වන අවස්ථාවක් තමයි ඒක. ලෝකේ දකින්න මම අද කාටද උදව් කරන්නේ. උදේ නැගිට ගමන්ම බුදු ඇසින් ලෝ බලනවා මම කාටද උදව් කරන්නේ. ඔයගලන්ට මතක ඇති. පුංචි දවස්වල ඉගෙනගත්ත සුනීතට පීඩ වෙච්ච අවස්ථාව සෝපාකට අන්න ඒ වගේ අවස්ථා අපිට දකින්න පුළුවන්. බලමු අපි ඒක අපි පොතෙන්ම කතා කරමුද මේ ටික. මහා කරුණාව හා ප්‍රඥාව. බුදුරජුන් තුල පැවති මහා කරුණාවත් මහා ප්‍රඥාවත් මෙන්ම නිහතමානී බව වැනි ගුණාංගද මෙම ධර්මදූත මෙහෙය පළ ගැන්වීමට හේතු විය. බුදුරජුන්ගේ මහා කරුණාව ප්‍රකට වන අවස්ථා බුදු සිරිත පුරාම විහිදී ඇත. උන්වහන්සේ හැම දිනකම අලුයම නැගිට මහා කරුණා සමාපත්තියට සමවැද ලෝක සත්‍යය දෙස බලති. තමන්ගේ සේවය අවශ්‍ය වන්නේ කවරෙකුටද යයි නොපමාව තමාගේ සේවාව අවශ්‍ය වන්නේ කවරෙකුටදැයි බලා නොපමාව පාගමනින් හෝ 이르දියෙන් හෝ ගොස් ඔවුන්ට අවශ්‍ය උපකාරය කළ බව බුදුරජුන්ගේ දිනචර්යාව තුළ ප්‍රකට වෙයි. අනේපිඩු මහ සිටුතුමාගේ නිවසෙහි සේවයේ යෙදී සිටි පුන්නානම් දාසියට එම වහල්භාවයෙන් මිදීමට හැකි වූයේ බුදුරජුන්ගේ මහා කරුණාව නිසාය. මේවා ඔයගොල්ලෝ උපුටා දක්වන්න ඕනේ. අසරණ සිටි චුල්ලපන්තක තෙරුන්ට රහත් වීමට අවස්ථාව සැලසුනේ බුදුරජුන්ගේ කරුණාව නිසා. අසරණයෙකුගේ දුක දැක ධර්ම සංවේගයට පත්වන බුදුරජාණන් වහන්සේ කිසිවෙකු පිළිකුල් නොකළහ. වරක් අනද හිමියන් සමග ගමනකදී බඩේ අමාරුවක් සෑදී අසරණව වැතිරී සිටි භික්ෂුවක් බුදුරජුන්ට දක්නට ලැබිණි. අනද හිමියන් ලවා වතුර උණු කරවා ගත් උන්වහන්සේ ඒ තෙරුන් නාවා පිරිසිදු කොට උවටැන් කළහ. පටාචාරාව, කිසාගෝතමිය, අංගුලිමාල, මට්ටකුණ්ඩලී ආදීන් පිළිබඳ කතා පුවත් තුලින්ද බුදුරජුන්ගේ මහා කාරුණිකත්වය ප්‍රකට වේ. අර එතකොට මේ තියෙන්නේ බුදුන් වහන්සේගේ කරුණාව ප්‍රකට වන අවස්ථාව. අනේපිඩු සිටුතුමාගේ 16ක් වෙච්ච පුණ්ණා කියන පුණ්ණාට පිහිට වෙච්ච අවස්ථාව. ඊට පස්සේ චුල්ලපන්තක තෙරුන්ට පිහිට වෙච්ච අවස්ථාව. පටාචාරාවට කිසා ගෞතමීට පිහිට වෙච්ච අවස්ථාව අපිට මහා කාරුණිකත්වය
ප්‍රකට වෙන අවස්ථාව විදිහට දක්වන්න පුළුවන්. වරක් චුන්ද හිමියන් ඇමතු බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ චුන්දේ ශ්‍රාවකයන්ට ඉතාමත් හිතවත් අනුකම්පාවත් ශාස්ත්‍රවරයෙකු විසින් අනුකම්පාවෙන් යමක් කරන්නට තිබේද ඒ සියල්ල මම නුඹලාට කෙලෙමි. මෙවැනි ප්‍රකාශයන් තුලින්ද පැහැදිලි වන්නේ උන්වහන්සේගේ ධර්මදූත සේවයට මහා කාරුණික බව පදනම් වී ඇති බවයි. මහා කරුණාව තමයි මේකෙනුත් ප්‍රකට වෙන්නේ. හරි. ඊට පස්සේ මේ අපි කතා කරන කොටසේ තවත් වැදගත් අවස්ථාවක් තමයි මේ අන්‍ය සාමයික කොටස් වලින් විරෝධතා පැන නැගීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට ಭಾರತೀಯ සමාජයේ මේ බුදුදහම කියන එක ශීඝ්‍රයෙන් පැතිර යන්න පටන් ගත්තා. එතකොට විශාල පිරිස් මේ බුදුසසුනේ පැවිදි වෙන්න පටන් ගත්තා. එතකොට මේක දැකපු අන්‍ය ශාස්ත්‍රවරයන්ට ඒගොල්ලන්ගේ විරෝධතා පැන නගින්න පටන් ගත්තා. මොකද තමන් යටතේ හිටපු යටත් පිරිස් විශාල වශයෙන් බුදුදහම වැළඳ ගන්නකොට ඒගොල්ලන්ට සමහරට හම්බෙන ලාභ සත්කාර අඩු වෙන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ දේවල් නිසා අන්‍ය සාමයිකයන්ගේ විරෝධතා පැන නගින්න පටන් ගත්තා. අපි ඒ ටික බලමු. බුදුරජුන්ගේ මේ ධර්මදූත සේවාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වනවත් සමග අන්‍ය සාමයික ශාස්ත්‍රවරුන්ගේ බැතිමත් වූද සිය දහස් ගණනින් බුදුන් සරණ යන්නට වූහ. එවිට එම ශාස්ත්‍රවරු බුදුරජුන් කෙරෙහි විරෝධතා පළ කළහ. බුදුරජුන් මායාකාරයෙකි. ආවර්තනීය මායාව. ඒ කියන්නේ ඔය වශී කරගන්න සුළු. ඇද්ද ගන්න ඒ වගේ. මායාවන් දනිතයි කියන්නට වූහ. වරක් මේ ඇසූ බද්දිය නම් ලිච්ඡවී රජු ස්වාමීනි ඔබ වහන්සේ මිනිසුන් ඇද ගැනීමේ මායාවන් දන්නේ හිතයි විමසූ බව අංගුත්තර නිකායේ මධ්‍ය සූත්‍රයේ සඳහන් වේ. එමෙන්ම බුදුසසුනේ පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිමත්ම ඇතැම් පිරිස් බුදුරජුන්ට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට වූ අන්දම විනය මහා වග්ගයේ සඳහන් ශ්‍රමණ ගෞතම තෙමේ පවුල් වඳ කිරීම පිණිස වැන්දබුවන් ඇති කිරීම පිණිස කුල නැසීම පිණිස වැඩ කරන්නේය. දහසක් ජටිලයන් මහාන කළේ. ඔයගලන්ට මතකනේ තුන්බෑ ජටිලයන් මහාන කරපු අවස්ථාව දහසක් බැගින් වෙද්ද තුන්බෑ ජටිලයන්ව මහාන කරා. ඒ අවස්ථාවත් අපිට ගන්න පුළුවන් මෙතෙන්. පංජය අතවැසි 250ක් පරිබ්‍රාජකයන් මහාන කළේය. මීළඟට කවුරුන් මහාන කරාවිදැයි දන්නේ නැතයි යනුවෙන් මිනිස්සු බුදුරජුන්ට දොස්නා කරන්නට ගරහන්නට පටන් ගත්තා. එතකොට විශාල පිරිස් බුදුදහමේ පැවිදි වෙනකොට ඉතින් අන්‍ය සාගමිකයන් අන්‍ය ශාස්ත්‍රවරුන්ට ඒගොල්ලන්ගේ ශ්‍රාවකයන් නැති වෙච්ච නිසා ඒගොල්ලෝ ගොඩක් විරෝධතා පැන නගින්න පටන් ගත්තා. අනිත් එක ඔයගලන්ට මතක ඇති මේ බුදු සමයේ මුල් කාලේදී කාන්තාවන්ට පැවිද්ද ලබා දුන්නේ නැහැනේ. කාන්තාවන්ට පැවිද්ද ලබා දුන්නේ නැහැ. එතකොට පිරිමි පාර්ශ්වය විතරයි පැවිදි බව ලබා ගත්තේ. එතකොට අර පවුල් වඳ කිරීම පිණිස. මොකද කාන්තාවන් විතරක් නිවෙස්වල ඉතුරු වෙනවා. පිරිමි අය බුදුදහම පැවිදි බවට පත් වෙනවා. එතකොට අන්න ඒකත් එකල ಭಾರತೀಯ සමාජයේ ගොඩක් විරෝධතා පැනනගින්න හේතුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඊට පස්සේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න වෙන විදිහක් නැතුව යනවා අන්න ඒ වගේ දේවල් නිසා. ඔයගොල්ලෝ පිළිතුරක් ලියද්දී මේ දේවල් පාවිච්චි කරන්න. ඒවත් දාලා ලියන්න. ඊට පස්සේ තාදී ගුණය ගැන කතා කරන්න තියෙනවා. මොකද්ද මේ තාදී ගුණය? තාදී ගුණය කියලා අපි කතා කරන්නේ කම්පා නොවීම. නැත්නම් උපේක්ෂා ගුණය කියලාත් අපි කියනවා සමහර තැන්වලදී. තාදී ගුණය කම්පා නොවීම. බලමු අපි වේරංජාවේ පස්විසූ සමයේ උන්වහන්සේටත් භික්ෂූන්ටත් කිසි දණක් නොලැබිණි. මතකද අර උදේ කියලා බමුණෙක් වස් විසින්න ආරාධනා කරනවා. ඒකෙදී ඒ කාලේදී සාගතයක් නිසා ඒ බමුණටත් අමතක වෙනවා තමන් ආරාධනා කළා කියලා. ඉතින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංගරුවනට දාණයට දෙයක් නැතුව කොල්ලු වර්ගයක් ආහාරයට ගන්නවා. ඒ වගේ කතා පුවතක් තියෙන ඔයගලගේ පොඩි පන්තිවල. වේරංජායේ වස්විසූ සමයේ උන්වහන්සේටත් භික්ෂූන්ටත් කිසි දණක් නොලැබුණි. එහෙත් බුදුහු සේවයේ නොනැවතුහ. විරුද්ධවාදීන්ගේ තාඩන පීඩන කළත් බුදුහු ඒ කිසිවක් ගණන් නොගත්ත. මාගන්ධියාගෙන් අල්ලස්ගත් දාමරිකයන් නොයෙක් අපහාස කළත් ඒවා ඉවසූහ. ඔව් ඒකත් ගන්න පුළුවන්. අනවස් අල්ලස්ගත් දාමරිකයන් නොයෙක් අපහාස කළත් ඒවා ඉවසූහ. අන්නේ තීර්ථකයන් විසින් කුමන්ත්‍රණයකින් සුන්දරිය මරා දමා
ඔයගලන්ට මතකනේ මේ සුන්දරී පරිබ්‍රාජිකාව මරා දමලා මල් අසුනක් යට හංගලා තිබ්බ අවස්ථාව. මරා දමා බුදුරජුන්ටත් ශ්‍රාවකයන්ටත් අපහාස කරද්දී උන්වහන්සේ ඒවා ඉවසූහ. දහම් දෙසමින් සිටින අවස්ථාවලදී මහා පිරිස් මැදට පැමිණ කිංචාව විසින් කළ අභූත චෝදනා. මතකද ධර්මිකයක් බැඳගෙන ඇවිල්ලා කරපු අභූත චෝදනාව. ආලවක වැනි දාමරිකයන්ගෙන් නින්දා අපහාස දිවසූහ. බුදුරජුන් ආරම්භ කළ ධර්මදූත මෙහෙය නවතාලීම සඳහා මිසේ විරුද්ධවාදීන්ටත් උත්සාහයන් විවෘත කරමින් ඉවසීමෙන් හා අදිෂ්ඨානයෙන් යුතු ආදර්ශවත්ව තම සේවාව බුදුරජාන් වහන්සේ දිගින් දිගටම කරගෙන ගියා. ඒ කියන්නේ ළමයි දැන් අපි දෙයක් කරද්දී අපිට අපහාස ඕනේ තරම් එන්න පුළුවන්. දැන් වැඩි ඕනේ අපි මේ ඔයගොල්ලන්ට දහම් පාසලේ මේ ඔන්ලයින් හරහා උගන්වන එකටත් ඕනේ තරම් අය දොස් කියනවා ඇති. මොකද ඔන්ලයින් උගන්වලා හරියනවද? එහෙමනේ කියන්නේ. ඔන්ලයින් උගන්වලා හරියනවද? ඒක කරන්න ඕන දෙයක්ද? දහම් පාසලක කරන්න ඕනේද? ඔය වගේ කතා කියනවා. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න ඉතින් ඔයගොල්ලෝ දැන් ලොකු දරුවෝ විදිහට හිතලා බලන්න එහෙම කරන එකේ තියෙන මොකද්ද වරද? ඔයගලන්ට දහම් පාසල් නිකම්ම නැතුව තියෙනවට වඩා අපි මෙහෙම කරන එකවත් හොඳ නැද්ද? ඉතින් අපිට දොස් කියන්න පුළුවන්. ඉතින් අපිට ඒක ගානක් නැහැ. මොකද අපි කරන්නේ සේවයක් නේ. අපිට වෙන කිසිම ප්‍රතිලාභයක් නැහැ. අපි කරන්නේ සේවයක්. ඉතින් අපේ උදේසයටත් ඒක උදේසය බලලා මේ දේ කරන එකට ඇත්තටම ගොඩක් වටිනවා. මිනිස්සු නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. ඒවා අපිට වැඩක් නැහැ. මොකද අපි කරන්නේ හොඳ දෙයක්. ඉතින් ඕගොල්ලොත් එහෙම ඔයගොල්ලන්ටත් ජීවිතේ යම් යම් දවසකදී එක එක කට්ටිය එක එක දේවල් කියන්න පුළුවන්. හොඳ දෙයක් කරද්දී අනිවාර්යෙන් එක එක නිന്ദා ප්‍රශංසා හම්බෙන්න පුළුවන්. ඒව ගණන් ගන්න එපා. මොකද කාලයත් එක්ක ඒව නිකම්ම නැති වෙලා යනවා. හරි බලමුනේ. හරි. ඔව් ඉතින් සමහර දෙමාපියෝ උනත් කියනවා ඉතින් ඔන්ලයින් කරන්න ඕනේ නෑනේ අපි ඉස්කෝලේ මේ ඔයගොල්ලෝ දාන මැසේජ් වලට මම මේ කියන්නේ. ඉතින් මේ ඒ වගේ කියන්න පුළුවන්. ඉතින් අපිටත් එහෙම තමයි. ඉතින් අපිටත් ඕනේ නැහැ කියලා ඉන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ නැහැනේ. නැත්තම් ඔයගොල්ලන්ට එක්සෑම් එකක් ලියා ගන්න බැරුව යනවා. මේ දහම් කරුණු අමතක වෙලාම යනවා. අඩුම තරමේ දැන් මම නම් ඉතින් වැඩි කියන්නේ නැහැ. මොනවද ඔය හොඳ පුරුදු වගේ දේවල් ඔයගොල්ලන්ට දැන් අපේ ආනන්ද සර් දේශනයක් කරද්දී උදේසර් කරද්දී ඔයගොල්ලන් නිතරම එක එක දේවල් කියා දෙනවනේ ඉතින් වැඩිපුර දේවල්. මම නම් ඉතින් ගොඩක් කියා දෙන්නේ නැහැ. පාඩම කරන එකනේ මම ගොඩක් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගොඩාක් නැති වුණත් ජීවිතේට යම් යම් දේවල් එකතු කරගන්න පුළුවන් වෙයි. හරි. ඉතින් තාදී ගුණය කියන එක අද කාලේ හැමෝටම තියෙන්න ඕන ගුණයක්. උපේක්ෂා ගුණය, තාදී ගුණය නැත්නම් කම්පා නොවීම. බුදුරජුන් උපයෝගී කරගත් sannivedana මාර්ගය. ඔන්න තවත් වැදගත් පොයින්ට් එකකට අපි ආවා. බුදුරජුන් උපයෝගී කරගත් sannivedana මාර්ගය. දැන් අපි ගත්තොත් මේ ಭಾರತය කියන එක ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දැන් ඒ කියන්නේ සාමාන්‍ය අපි මැප් එක ගමු වැඩි ඕනේ නැහැ. මැප් එකේ ගත්තත් මහා විශාල ප්‍රදේශයක පුළුල් වශයෙන් පැතිරිලා තියෙනවනේ නේද? ඒකේ ප්‍රාන්තම ගත්තොත් අද වෙනකොට කීයක් තියෙනවද? ඒ වගේ ඔයගොල්ලෝ හිතලා බලන්න. එතකොට මේ ಭಾರತೀಯ සමාජයේ දැන් වැඩි ඕනේ අපේ රට ගත්තොත් අපේ රට ඇතුලේ කොච්චර භාෂා කතා කරන අය ඉන්නවද? ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න එකල ಭಾರತೀಯ සමාජයේ මොන වගේ භාෂා කතා කරන අය ඉන්නේ නැද්ද කියලා. මොන වගේ භාෂා කතා කරන අය ඉන්නේ නැද්ද කියලා. එතකොට භාෂා එකේ ප්‍රාන්ත ඒ කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට එක එක භාෂා කතා කරන අය ඉන්නවා. ඒක නිසා ගොඩක් මේ බුද්ධ කාලයේ ඇතිවෙච්ච ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි ධර්මයේ දේශනා කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරද්දී හැමෝටම දන්න භාෂාවකුත් එපා කියා දෙන්න. එක භාෂාවක් කතා කරනවා කියලා නෑ. මොකද ඒකේ ඔයගලන්ට මතක ඇති අර වර්ණ ධර්ම කියලා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්ධ කියලා. අන්න එක එක ඒ වර්ණ ධර්ම වලට අදාළ එක එක කුලයන් තියෙන එකේ කුලයන් වල කට්ටියත් කතා කරන භාෂාවන් වල වෙනස් වීම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඔය සාමාන්‍ය ඔය බ්‍රාහ්මණ වගේ කට්ටිය පාවිච්චි කරලා තියෙන භාෂාවක් තියෙනවා සකු කියලා භාෂාවක්. සකු භාෂ කියලා. ඊට පස්සේ පොදුවේ හැමෝම කතා කරලා තියෙන භාෂාවක් තියෙනවා මාගදී කියලා. ඉතින් බොහෝ විට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ওই මාගදී කියන භාෂාව තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරද්දී කියලා තියෙනවා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ
මව් භාෂාවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. එතකොට තමයි මේ ප්‍රදේශවල ඉන්න පුද්ගලයන්ට ධර්මයේ දැනගැනීමේ හැකියාවක් තියෙන්නේ. නැත්නම් දැන් හිතන්නකෝ අපි අ, ධර්මයේ දේශනා කරනකොට ඔයගලන්ට පාලි භාෂාවෙන් ධර්මයේ දේශනා කරනවා කියලා ස්වාමින් වහන්සේ නම. ඒක දන්න පිරිසක් ඉඳී ගොඩක් අය දන්නේ නැහැ. නේද? කීප දෙනෙක් දන්නවා ගොඩක් අය දන්නේ නැහැ. එතකොට දන්න කීප දෙනාට විතරයි තේරෙන්නේ නොදන්න අය එක්ක අහන් ඉන්නේ වෙන වැඩ කරනවා ඒ වගේ. ඉතින් ඒක නිසා තමයි අද වෙනකොට ඔය ඔයගොල්ලන්ගේ බෝධි පූජා තියෙනකොට පින්කමක් කරනකොට වගේ සිංහල භාෂාවෙන් වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ ඒකයි. ජාතක කතාවක් වුණා සිංහල භාෂාවට පරිවර්තනය කරලා කියා දෙන්නේ සමහර කවි වුණත් සිංහල භාෂාවට පරිවර්තනය කරලා කියා දෙන්නේ මෙන්න මේ ප්‍රශ්න නිසා sannivedana මාධ්‍යයේ තියෙන ප්‍රශ්න නිසා. අපි එන ඒකත් බලමු. බුදුරජුන් වහන්සේ උපයෝගී කරගත් විවිධ දේශනා ක්‍රමත් මේ බුදුරන් වහන්සේ උපයෝගී කරගත් දේශනා ක්‍රම ගොඩක් තියෙනවා. මට මතක විදිහට 8ක් විතර තියෙනවා. මට දැන් එකින් එක කියන්න මතක නැහැ. කොහොමද දේශනා ක්‍රම 8ක් වගේ තියෙනවා මට මතක විදිහට. වෙනත් ක්‍රම ශිල්ප මෙන්ම භාවිතයටගත් භාෂා මාධ්‍යයන් උන්වහන්සේගේ කාර්ය සාර්ථකත්වයට හේතු වේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදීම විවිධ බමුණු ගුරුන් හා ශාස්ත්‍රීයයන් විසින් පමණක් භාවිතා කළ සකුබස අතහැර එකල පොදුජන බසක්සේ පැවති මාගධී භාෂාව තම ධර්මයේ ප්‍රකාශ කිරීමට උචිතසේ යොදා ගත්හ. ඒ කියන්නේ මාගධී භාෂාව තමයි යොදාගෙන තියෙන්නේ. බුදුරජුන්ගේ දේශනාවන් හැම කෙනෙකුටම එකසේ තේරුම් ගැනීමට හැකි වූයේ උන්වහන්සේ භාවිතා කළ භාෂාවේ පොදු බව නිසාය. එමෙන්ම සිය ශ්‍රාවකයන්ටද ස්වකීය මව් භාෂාවෙන් ධර්මයේ හැදෑරීමට ඉඩ දුන් බව චුල්ලවග්ගයේ සඳහන් වන ප්‍රකාශයකින් පැහැදිලිය. අපි බලමු මේ ප්‍රකාශය මොකක්ද කියන්නේ. අනුජයාමි භික්කවේ සකාය නිරුක්තියා ධම්මං පරයාය පුනිතුම් යන නිර්දේශයේ සඳහන් වන සකාය නිරුක්ති යන පදයට විවිධ නිරුක්ති ඇත. ඒ කියන්නේ තේරුම් ඇත. එහෙත් උගතුන් වැඩි දෙනෙකු එකසේ පිළිගෙන ඇත්තේ එමගින් මාතෘ භාෂාවෙන්. ඒ කියන්නේ මව්බසින් ධර්මයේ ඉගෙනීම සඳහා තම අනුගාමිකයන්ට ඉඩ දුන් අවස්ථාවක් හැටියට. ඒ කියන්නේ මේ සකාය නිරුක්ති කියන පදයට එක එක තේරුම් තිබ්බට අපි වැඩිපුරම අර්ථ දක්වන්නේ ඒක තමන්ගේ ස්වකීය මව් භාෂාවෙන් ධර්ම ඉගෙනීමට අවස්ථාවක් ලබා දීම හැටියටලු. ඉතින් ඒක ගොඩක් ලොකු දෙයක්. මොකද තමන්ගේ මව් භාෂාවෙන් අපිට දෙයක් දැන් හිතන්නකෝ අපි යම් කිසි විෂය නිර්දේශයක් ආවරණය කරද්දී ටිකක් වෙන ඒ කියන්නේ අපිට හුරු නැති භාෂාවකින් අපි ඒක ඉගෙන ගත්තොත් අපිට ගොඩක් තේරෙනවා අඩුයි. හැබැයි අපිට හුරු භාෂාවකින් ඉගෙන ගන්නකොට අපිට ඒක තේරෙනවා වැඩි. ඉතින් අපි දෙයක් තේරුම් ගත්තොත් හරියට අපිට පුළුවන් ඒක තව කෙනෙකුට කියා දෙන්න. එන්නේ ඒ ක්‍රමය තමයි බුදුරන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපිට යන්න ඒකත්. ඒ කියන්නේ මේ බුද්ධ කාලේ බුදුරන් වහන්සේ මේ භාවිතා කළ sannivedana මාධ්‍යයක් ධර්ම දූත සේවාවක තියෙන්න ඕන වැදගත් ගුණාංගයක් හැටියට දකින්න පුළුවන්. මොකද ඒ අදාළ මේ භික්ෂූන් වහන්සේලාට තමන්ගේ මව් භාෂාවෙන් ධර්මයේ හැදෑරීමට අවස්ථාව ලබා දීලා. ඒකෝර ඒගොල්ලන්ට පුළුල් ප්‍රදේශයක විශාල පිරිසකට ධර්ම කරුණු තේරුම් කරන්න පුළුවන් හැකියාව හම්බෙනවා. ගාථා මාත්‍ය. ඊට පස්සේ අපි කතා කරමු ගාථා මාත්‍ය ගැන. ගාථා මාත්‍ය. දැන් අපි අදටත් සමහර අපේ සමහර ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට ඔයගොල්ලෝ අහලා ඇති, ඔයගොල්ලෝ අත්විඳලා ඇති සමහර ඒ ආමුද්‍රවරු ධර්මයේ දේශනා කරනකොට ගාථා මාත්‍ය පාවිච්චි කරන ලස්සනට ගාථා කියලා දහම් කරුණු කියා දෙනවා. අපි ගාථාවකින් සාමාන්‍යයෙන් නැත්තම් මේ කාව්‍යමය ස්වරූපයකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නවද? බොහෝ විට අපි නිකම්ම දැන් කතාවක් කියාගෙන යනකොට අපේ අවධානය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න ගමන් මගේ මේ කතාව මම මේ පැහැදිලි කරන විෂය කරුණු ටික අහන්න කම්මැලි වගේ හිතිලා සමහර කෙනෙක් WhatsApp පැත්තේ වගේ යනවා. සමහර කෙනෙක් මේකේ ඉන්න යාළුවෝ කවුද කියලා බලලා ඒගොල්ලන්ට මැසේජ් දානවා ඇති. කෑවද? ඒ වගේ අහනවත් ඇති. ඉතින් සමහර විට එහෙම කරනවා ඇති. ඒ කියන්නේ අර කම්මැලි ගතියක් වගේ එනවා ටික වෙලාවක් යනකොට. දැම්ම නෙමෙයි ටික වෙලාවක් යනකොට විනාඩි 10ක් 15ක් යනකොට ඒ වගේ ගතියක් එන්න පුළුවන්. ඒ වගේ අර කම්මැලි ගති වගේ නැති වෙන්න වගේ හින්දා තමයි අපි සාමාන්‍යයෙන් කාව්‍යමය ස්වරූපයක් පාවිච්චි කරන්නේ. කාව්‍යමය ස්වරූපේ නැත්නම් විහිළුවක් වගේ කරන්නේ දේශනයක් අතරතුර. ඒ අර රඳවා ගන්න. ඉතින් මේ ධර්මයේ දේශනා කරද්දී සමහර අවස්ථාවලදී ඔය මේ නිකම්ම කතාවක් විදිහට දේශනය කරලා හරියන්නේ නැති අවස්ථා තිබිලා තියෙනවා එකල ಭಾರತೀಯ සමාජයේ. සමහර මිනිස්සුන්ට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී බුදුන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා ගාථා මාත්‍ය. හරි. අපි බලමු මේක.
බොහෝ විට ඇතැම් දේශනා සඳහා ගීතවත් බසක් පද්‍යමය බසක් යොදාගෙන ඇත. වර්ණ සංගායනාවෙන් හා පද ලාලිත්‍යයෙන් යුතු ධනිය සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය ආදී පද්‍යමය දේශනාවලින් මෙම කරුණු ප්‍රකට වේ. හුදෙක් උන්වහන්සේ භාවිතා කර ඇත්තේ අවබෝධයට හා ධාරණයට පහසු ක්‍රමයක් ලෙසය. කුඹුරක් සාමී සිටි කසී භාරද්වාජට ගාථාවකින් බණ කීවේ ඔහු පැහැදීමට තිබූ එකම මඟ එය බැවිනි. ඔයගලන්ට මතක ඇති අර වැස්සක් වැහැලා තමන්ගේ තමන්ගේ අස්වැන්න අහිමිලා ගියේ කසී භාරද්වාජට කෙනෙක් කියන එකක් අහන් ඉන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නැහැ. ඉතින් බුදුරණන් වහන්සේ එයා ගාවට ගිහිල්ලා ධර්මයේ දේශනා කරන්න නැතුව බුදුරණන් වහන්සේ ටිකක් ඈතට වෙලා ඉඳලා කාව්‍යමය බසක් පාවිච්චි කරලා ධර්මයේ දේශනා කළා. එතකොට අර වෙනත් කාව්‍යයක් නැත්නම් මේ කාව්‍යමය ස්වරූපය නැත්නම් පද්‍ය වගේ ස්වරූපයක් නිසා එයා ඒකට ඇහුම්කන් දීලා ඒ ධර්මය අවබෝධ කරගත්තා. ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කෙනෙක් දුකින් ඉන්නකොට සින්දු අහන්නේ ওই ක්‍රමේ නිසානේ. එයා කතාවක් අහන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒ වගේ දේවල් වෙන්නේ ඒක නිසා තමයි. ඒ කියන්නේ අපි අර කැමති ඒ වගේ දේවල් වලට. අවබෝධයට හා ධාරණයට පහසු ක්‍රමයක් වශයෙන් කුඹුරක් සාමී සිටි කසී භාරද්වාජට ගාථාවකි. බණ කීවේ ඔහු පැහැදීමට තිබූ එකම මඟ එය වූ බැවිනි. ඒත් එමගින් උන්වහන්සේ ආත්මලාභයක් අපේක්ෂා නොකළහ. ගාථාවෙන් දහම් දෙසා ලත් දානේ නොවැළඳුවේ ඒ නිසාය. ගාථාහි ගීතම් මේ අභෝජනීය. පසු ඒ කියන්නේ එයා බුදුරණවහන්සේ දේශනා කළේ එයා ගැන හිතලා නෙමෙයි. ඒ කියන්නේ එයාගේ ආත්මලාභයක් ගැන හිතලා නෙමෙයි. අර කසී භාරද්වාජට ධර්මයේ තේරුම් කරන්න ඕන නිසා. ඒක නිසා දානේ වළඳලා නැහැ. පසු කාලීන බෞද්ධ ආචාර්යවරුද ධර්ම ප්‍රචාරයේ මේ ක්‍රමයේ මාධ්‍ය කරගත් බව අපට පෙනේ. අශ්වഘോഷ ආචාර්යපාදයන්න් සෞන්දර්යානන්දය රචනා කළේ ගීතේනි. නව්‍යගත නවාංගතූප ශාසනයේ වශයෙන් බෞද්ධ වචනේ බෙදා ඇති තන්හිඳ බහුලව පද්‍යමය දේශනා දක්නට ලැබේ. ඒ කියන්නේ අදටත් මම අර කිව්වේ සමහර භික්ෂුන් වහන්සේලා ධර්මයේ දේශනා කරද්දී ගාථාමය ස්වරූපය නැත්නම් පද්‍ය ස්වරූපයක් භාවිතා කරනවා. එහෙම භාවිතා කරන්නේ වැඩි දෙනෙකුට මේ දේ තේරුම් ගන්න, වැඩි දෙනෙක් මේක අහගෙන ඉන්න, අවබෝධ කරවන්න, ධාරණය කරවන්න අන්න ඒ වගේ දේවල් නිසා තමයි කාව්‍යමය ස්වරූපයක් භාවිතා කරන්නේ. අපි උනත් කැමතිනේ ලස්සනට කාව්‍යමය ස්වරූපයකින් දහම් කරුණු අහන්න නේද? මනෝ විද්‍යානුකූල පදනම. අපි ඒකත් බලමු මේකෙන්. බුදුරජුන්ගේ දේශනා පර්යායන් බොහෝ දුරට මනෝ විද්‍යානුකූලව මෙන්ම පුද්ගල විවිධතා අනුව ගොඩනැගී තිබුණි. දාන කතා, සීල කතා, සංඝ කතා ආදී වශයෙන් අනුපිළිවෙල ක්‍රමයකට ආරම්භ කොට පුද්ගලානුකූල ගැඹුරු හරවත් ධර්මයක් ඉදිරිපත් කිරීම එක් විශේෂ ක්‍රමයක් විය. පුද්ගලයාගේ කායික මානසික වූ පූර්ණ සූදානම් ගැන තිබූ නිරීක්ෂණයෙන් පසුව බුදුරජුන් ධර්මයේ දේශනා කර ඇත. ඔයගලන්ට මතක නම් බුදුන් වහන්සේ මේ කියන්නේ ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන් දහම් පාසල් ඇවිල්ලා මේ කරුණ ඉගෙන ගන්නකොට අපි පෙළෙහි තියෙන කතා කියද්දි ඔයගලන්ට මතක ඇති. ගොඩක් කතාවලදී කියන්නේ බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ආවට පස්සේ ධර්මයේ දේශනා කරන්න කලින් අහනවා මම ඉන්න කලින් ඕගොල්ලෝ මොනවද සාකච්ඡා කර කර හිටියේ? මොකක්ද ඕගොල්ලෝ මේ කතා කරගෙන හිටියේ කරුණ කියලා අහනවා. ඒ අහලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට අර බලන්න. අර මේ පුද්ගලයෝ නිරීක්ෂණය කරලා ඒගොල්ලෝ කතා කරන්නේ මොකක්ද? එහෙම බලලා ඒ කාලයට ගැළපෙන විදිහට ධර්මයේ දේශනා කරන්න පටන් අරගෙන තියෙනවා. බලන්න. පූර්ව සූදානම ගැන තිබුණු නිරීක්ෂණයෙන් පසුව බුදුරජුන් ධර්මයේ දේශා ඇත. කච්චිතේ කමනීයන්, කච්චිතේ යාපනීයන්, කච්චිතේ බාල්හා දුක්ඛ වේදනා ආදී වශයෙන් ඇතැම් පුද්ගලයන්ගේ සුවදුක් ਵਿਚාරීමෙන් පසුව දහම් දෙසූ අවස්ථා පෙළෙහි සඳහන් වේ. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධයට යාම හෙවත් ක්‍රියාවෙන් අවබෝධය ලබා ගැනීමට සැලැස්වීමද උන්වහන්සේ අනුගමනය කළ දේශනා ක්‍රමයක් විය. පිය පුතු මල සොයින් වියරු වැටුණු කිසා ගෞතමියට කිසිවෙකු නොමල ගෙයකින් අබමිටක් ගෙන එනසේ යොමු කොට ඇයටම තම ජීවිතයේ අනිත්‍යතාවයේ අත්දැකීමෙන් අවබෝධ කර ගැනීමට ඉඩ සැලසුවා. එතකොට හොඳ උදාහරණයක් විදිහට අපිට මේක හුවා දක්වන්න පුළුවන්. දැන් කිසා ගෞතමියට එකපාරට ධර්මයේ දේශනා කරන්න ගියොත් නම් එයා ධර්මයේ ඉගෙන ගන්න නැහැ. මොකද එයා වෙන තැනකට යනවා. දැන් එයා එක එක පුද්ගලයෝ ගාවට ගියා තමන්ගේ පුතාට පණ දෙන්න කියලා.
කවුරුත් කිව්වේ මෙයාට පණ දෙන්න බෑ මෙයා මිය ගිහිල්ලා තියෙන්නේ කියලා. බුදුන් වහන්සේත් එහෙම කිව්වනම් එතනිනුත් ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා එහෙම මේ කතාව අවසන් වෙන්න තිබ්බා. හැබැයි බුදුන් වහන්සේ මොකද කිව්වේ? හරි පණ දෙන්නම්. හැබැයි මේ කවුරුත් නොමල ගෙදරකින් අබ මිටක් ගෙන පුංචි අබ මිටක් ගෙන මට අන්දල පණ දෙන්නම් කියලා කිව්වා. ඉතින් එතකොට එයා බැලුවේ තමන්ගේ පුතාට පණ දෙන්න පුළුවන් නිසා ගියක් ගාන ගිහිල්ලා කිසිවෙකු කවුරුත් මිය ගිහිල්ලා තියෙනවද කියලා අහලා අබ මිටක් ඉල්ලුවා. ඉතින් එයා තුන්තරයකින් එතකොට මේ බුදුහාමුදුරු බොරුවක් කිව්ව වෙනවා ඇස. මොකද්ද? එතකොට බුදුහාමුදුරු බොරුවක් කිව්ව වෙනවා. බොරුවක් කියලා නෑ ඉතින් පණ දෙන්නම් කියලා කිව්වේ. ඔව් ඉතින් පණ දෙන්න අබ ගින්නක් ගෙනාවා. ගෙනාවනම් පණ දෙන්න පුළුවන්. බොරුවක් කියලා නෑ. මැරිලා නම් පණ දෙන්න බෑ නේද? ඉතින් ගෙනාවනම් පණ දෙන්න. ඒ කියන්නේ කවුරුත් අප මිටක් හොයන කියන්නේ ඒකනේ. අවුරුත් නොමල ගෙදරකින් කියලා කියන්නේ සත්‍ය තේරුම් කරන්න ඕන නිසා. නැත්තම් එහෙම කියන්නේ නෑනේ. ඒ කියන්නේ යාට අනිත්‍යතාවය තේරුම් කරන්න ඕන නිසා. නැත්තම් එහෙම කියන්න ඕනේ නෑනේ. හරි. බොරු කියලා නෑ. බොරු කියලා නෑ. කෙනෙක් යථා තත්ත්වයට ගන්නව නිසා එහෙම කියන්නේ. හරි. අපි බලමු ඊට පස්සේ චුල්ලපන්තක හිමියන්ට ශරීරයේ ස්වභාවය තේරුම් ගැනීමට සැලසුවේ පිරිසිදු රෙදි කඩක් අතරදී අවුවේ සිට එම රෙදි කඩින් අත්ල පිරිමැදීමට උපදෙස් දීමෙන්. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන අනිත්‍යතාවය පෙන්වන්න ඕන නිසා චුල්ලපන්තක හිමියන්ට කිව්වා. ඒ කියන්නේ ඒ චුල්ලපන්තක හිමියෝ එයාගේ රූපය පිළිබඳ ටිකක් ආඩම්බරෙන් තමයි හිටියේ. ඉතින් මේ චුල්ලපන්තක හිමියන්ට ශරීරයේ තියෙන අනිත්‍යතාවය පෙන්වන්න ඕන නිසා එයාට කිව්වා අවුවේ ඉන්න කියලා සුදු රෙදි කඩක් අතර දීලා අවුවේ ඉන්න ගමන් ටික වෙලාවකට අත්ල පිරිබඳින්න කියලා. එතකොට අවුවේ ඉන්න ගමන් මේ අත්ල පිරිමදිනකොට පේනවා එයා දැක්කා සුදු රෙදි කඩකින් අත්ල පියදමනකොට ඒ සුදු රෙදි කඩ දැන් අතේ මුකුත් තියෙන්නේ නැහැ. අවුවේ නිකන් අවුවේ ඉන්නවා. ඒ ඉන්න ගමන් අත පියදානවා. එතකොට මේ සුදු රෙදි කඩ අර දාඩිය වගේ වෙලා අපිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒකෙන් එයාට තේරුම් කරනවා මේ අපේ ශරීරයත් ජරාවට මේ පත් වෙනවා එහෙමයි කියලා. එහෙමයි තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ හැමෝටම ධර්මයේ දේශනා කරනකොට ඒගොල්ලන්ගේ මානසික මට්ටම් වලට ගැළපෙන්න ධර්මයේ දේශනා කරනවා. ඒක තමයි මෙතනින් මනෝවිද්‍යානුකූල පදනමකින් අදහස් කරන්නේ. ඒ පුද්ගලයාගේ ජීවිතය හා සම්බන්ධ පරිසරාත්මක අත්දැකීම් ඇසුරෙන් ධර්මයේ තේරුම් කර දීමට උන්වහන්සේ යොදාගත් තවත් මාධ්‍යකි. ගිනි දෙවියන් පුදමින් සිටි උරුවෙල් කාශ්‍යප ආදීන්ට ගින්නාශ්‍රිත දේශනාවක් වූ ආදිත්ත පරයාය සූත්‍රය දේශනා කිරීමෙන්ද යාගේ නිලයේ සිටි කූටදත්ත බ්‍රාහ්මණයන්ට යාගේ අරමුණු කොටද දඩයම් කරුවෙකුව සිටි පැවිදි වූ අරිට්ඨ තෙරුන්ට සර්පයෙකු අල්ලන්නෙකු උපමා කොට ධර්මයේ ඉගැන්වූ හැටිද එලෙහෙන සූත්‍රයේ අපිට දකින්නට හැකිය. තව ලස්සන කතාවක් තියෙනවා මට ඒක මතක නැහැ කරුණ වශයෙන් කියන්න. මේ දඩයක් කරුවෙකුගේ කතාවක්. මම ඒක පුළුවන් වුණා ලබන සතියේ කියන්න ඒක හොයලාගෙන දඩයක් කරුවෙකුට ධර්මයේ දේශනා කරපු අවස්ථාවක් තියෙන ලස්සන කතාවක්. එනික දඩයක් කරුවෙක් හිටියා. එයා අපි ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කොහොමද කියලා දඩයක් කරුවෙකු උපමා කරලා ධර්මයේ දේශනා කරපු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දඩයක් කරුවෙක් දඩියමේ යනකොට එයාගේ ඇඟේ වැරදීමකින් වෙන කෙනෙක් විදපු ඊතලයක් වැදිලා තියෙනවා. ඊට පස්සේ ඒ දඩයක් කරු මම මේ කතාව ඔයගලන්ට හොයලාගෙන කියන්න මම නිකන් උඩින් කියන්න. දඩයක් කරුගේ ඇඟේ ඊතලයක් වැදුනා. ඊට පස්සේ දඩයක් කරු ඊතලේ විද්දේ කවුද? ඊතලේ විද්ද කෙනාගේ කුලය මොකක්ද? මේ ඊතලේ යකඩ එකක්ද? පිත්තලෙන් හදපු එකක්ද? එහෙම කියලා බලන්නේ නැතුව වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ. ඒ කියන්නේ අපි ධර්මයේ ඉගෙන ගන්නකොට අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ ඇයි කියලා බලන්න ඕනේ. මේක කිව්වේ කවුද? මේක කොහෙද තිබ්බේ? එහෙම කියලා නෙමෙයි බලන්න ඕනේ. අපි මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි ධර්මයේ ඉගෙනීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ සංසාර ජීවිතය කෙටි කරගෙන නිවන් මාර්ගයට යන එක. නැතුව මේක කිව්වේ කවුද? මේක තිබෙ මොන පොතේද? එහෙම කීකේ හොය ඉන්න එක නෙමෙයි. මම මේ කතාව ඔයගලන්ට අනිත් දවසේ කියන්න හොයාගෙන ඒක ලස්සන කතාවක්. හරි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය බලමු අපි ඒක.
ඒ කියන්නේ මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේදී අපි කතා කරන්නේ සමහර අවස්ථාවලදී ඔයගලන්ට මතක ඇති බුදුන් වහන්සේ අර රූප මවලා. ඒ කියන්නේ මතකද අර නන්ද තෙරුණ පැවිදි වෙච්ච අවස්ථාව. නන්ද කුමරු පැවිදි වෙන්න යනකොට අර කැලේක ගිනිගත්ත වැඳිරියක්ව මවලා ඒ වගේ කතාවක් ගියා. අපි බලමු නේද මේක. ශ්‍රව්‍ය දෘශ්‍ය මෙන්ම ශ්‍රව්‍ය මෙන්ම දෘශ්‍ය රූප මාධ්‍ය කොටගෙනද දහම් දෙසා ඇත. රූපමානයෙන් උදම්ම සිටි රූපනන්දා ඉදිරියේ ශෝභමත් ස්ත්‍රී රූපයක් මවා අනතුරු එම රූපේ ජරාවට පත් වෙන, ඒ කියන්නේ වයසට යන අන්දම පෙන්වා රූපමානයේ නිසරු බව වටහා දී ඇත. ජනපද කල්යාණිය කෙරෙහි පෙම්බැද සසුනෙහි උකටලීව කල්ගෙවූ නන්ද තෙරුන්ට එහි නිසරු බව අවබෝධ කරවුවේ දැවී ගිය වැඳිරියක හා දිව්‍යාංගනාවන් පෙන්වා ලද සැනදීමකින්ය. රූ සපුවෙන් මුළු නුවරම වශී කළ සිරිමා නැමැති සුරූපී කාන්තාවගේ මලසිරුර සොහන් බිමකදී වෙන්දේසි කරන්නට ඉඩ සලසා රූපයේ අනිත්‍යතාවයත් රූපයට වහල් වීමත් මුලාවක් බවත් බුදුහු ජනතාවට අවබෝධ කළහ. එතකොට මේවට ගන්න පුළුවන් මේ රූප නන්දාගේ අවස්ථාව, ඊට පස්සේ නන්ද තෙරුන්ගේ අවස්ථාව, මෙන්න මේවා අපිට ගන්න පුළුවන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට. ඒ කියන්නේ අර ශ්‍රව්‍ය නෙමෙයි, ඒ කියන්නේ වාචික විතරක් නෙමෙයි රූපමය මාධ්‍යයන් යොදාගෙන ධර්මයේ දේශනා කරලා තියෙනවා කියන එක පෙන්වන්නේ. රූපනන්දා කියන කෙනාට එයා ඉදිරියේ බුදුරන් වහන්සේට පවන් සලන දිව්‍යාංගනාවක් වගේ කාන්තා රූපයක් මවලා ක්‍රමයෙන් එයා වයසට යනවා මවාපෑවා. එතකොට එයාගේ අර රූපයේ තියෙන නිසරු බව, ඒ කියන්නේ මේ කාලයත් එක්ක ජරාවටපත් වෙනවා කියන එක අන්න ඒ උදාහරණයෙන්, ඒ කියන්නේ ඒ දෘශ්‍ය මාධ්‍යයෙන් පෙන්වලා දුන්නා. ඊට පස්සේ නන්ද කුමාරයාට ඒ ජනපද කල්යාණිය කෙරෙහි පෙම්බැද එයා මත්තෙම නැහිගෙන හිටපු නන්ද කුමරුව එතනින් මුදව ගන්න බුදුරන් වහන්සේ දිව්‍ය ලෝකයට යව අරන් ගියා. එක්කගෙන ගියා. එක්කගෙන යනකොට යතර වාරෙදී කැලේක ඒ කියන්නේ කැලේක පිච්චිලා ගිය වැඳිරි රූපයක් මවාපෑමක් කළා. ඊට පස්සේ එයාව දිව්‍ය ලෝකෙට එක්කන් ගියාට පස්සේ එයා දකිනවා දිව්‍යාංගනාව කොච්චර සුරූපීද කියලා. එතකොට එයා එතනදී උපමා කරන්නේ අර දැවී ගිය වැඳිරියට තමයි ජනපද කල්යාණී කියන එක. මේ කතාව ඉතින් ගොඩාක් ලොකුවට තියෙනවා. ඔයගොල්ලෝ ඒව දන්නවනේ නේද? ප්‍රශ්න විසඳීමේ ක්‍රම 4ක්. හරි. තවත් වැදගත් කොටසකට අපි මෙතනදී අවිල්ලා තියෙනවා. මම මේ දක්වා තමයි අද කරන්නේ. තව මේක අපි සාකච්ඡා කරනවා අපේ ස්ලයිඩ් වලින්. ප්‍රශ්න විසඳීමේ ක්‍රම 4ක්. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රධාන ප්‍රශ්න විසඳීමේ ක්‍රම 4ක්. මම දැනට ප්‍රශ්න විසඳීමේ ක්‍රම 4 විතරක් නිකන් කියන්න. එකක් ඒකාංශ. ඒකාංශ කියලා කියන්නේ එක එල්ලේ පිළිතුරු දීම. නිකන් ඔව් නෑ වගේ. ඔව් නෑ ඒ වගේ. ඊට පස්සේ විභජ්‍ය ව්‍යාකරණය කියලා කියන්නේ ප්‍රශ්නේ කොටස් වලට බෙදලා උත්තර දෙන එකට. පටිපූජ්ජා ව්‍යාකරණය කියලා කියන්නේ අපි ප්‍රශ්නයකට උත්තර දෙනකොට ප්‍රතිප්‍රශ්න අහලා. ඒ කියන්නේ නැවත ප්‍රශ්න අහමින් තමයි උත්තර දෙන්නේ. මම මේ ටික පැහැදිලි කරන්න ආයේ. අනිත් එක හතරවෙනි අවස්ථාව තපනීය. තපනීය කියලා කියන්නේ ඉවතලන ප්‍රශ්න. ඒ කියන්නේ වැඩක් නැති ප්‍රශ්න. හරි, මම මේ ප්‍රශ්න විසඳීමේ ක්‍රම 4 තව පාරක් කියා දෙන්න. අපි යන් අපේ ස්ලයිඩ් වලට. මෙතනින් ඔයගොල්ලන්ගේ ධර්මදූත සේවාවේ ව්‍යාප්තිය කියන එක අවසන් වෙනවා. ඊට පස්සේ තියෙන ශාසන ව්‍යාප්තිය. හරි, මෙතන මේකේ පල්ලෙහා තියෙන දියත් අපි කතා කරලා මෙයන් මෙවැනි දේශනා ක්‍රම මෙවැනි විවිධ දේශනා ක්‍රම භාවිතා කිරීම නිසාද බුදුරජුන්ගේ ධර්මදූත මෙහි ඉතා ඉක්මනින් පැතිර ගිය බව දැකිය හැකියි. ඒ කියන්නේ බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඇතිලා තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, ධර්මයේ වෙන්න පුළුවන්, දේශනා කරද්දී පාවිච්චි කරලා තියෙන ක්‍රම 4ක් තියෙනවා. ඒකාංශ, විභජ්‍ය, පටිපූජ්ජා, තපනීය කියලා. එක එල්ලේ පිළිතුරු දීම, කොටස් වලට බෙදා පිළිතුරු දීම, ප්‍රතිප්‍රශ්න අසමින් පිළිතුරු දීම, ඉවතලන ප්‍රශ්න එහෙම කියලා. මෙසේ බුදුරජුන් ආරම්භ කළ ධර්මදූත සේවාවේ බුද්ධත්වයේ සිටම පිරිනිවන් පාන මොහොත දක්වාම උන්වහන්සේ නොකඩවා පවත්වාගෙන ගියහ. උන්වහන්සේ තුල පැවති අවංකභාවයේ ආත්ම විශ්වාසයේ මනා සංවිධාන ශක්තිය, අදිෂ්ඨානයේ මහා කරුණාව හා ප්‍රඥාව වැනි ගුණාංගයන් මේ සඳහා විශේෂයෙන් හේතු වුණා කියලා අපිට තියෙනවා. අපි එහෙනම් බලමු මෙන්න මෙතන ඉඳන් අපේ අද කොටස් ටික. බුදුරජුන්ගේ මහා කරුණාව හා ප්‍රඥාව. බුදුරජුන් සෑම දිනකම අලුයම නැකිට මහා කරුණා සම්පත්තියට සමවැද ලෝක සත්‍යය දෙස බලා ඔවුන්ට පිහිට වෙති. එසේ පිහිට වූවන් අපිට දීලා තියෙනවා. මම මෙතන දැම්මා අනේපිඩු සිටුතුමාගේ නිවසේ 16 පුන්නක පිහිට වෙච්ච අවස්ථාව. වහල් භාවයෙන් නිදහස් වීමට.
චුල්ලපන්තක තෙරුන්ට රහත් වීමට පටාචාරාවට කිසා ගෞතමීට අංගුලිමාලට මට්ට කුණ්ඩලීට පීඨ වෙච්ච අවස්ථා. ඔයගලන්ට කෙටි සාරාංශයක් වගේ ලියද්දි මේක පාවිච්චි කරන්න පුළුවන්. මහා කරුණාව හා ප්‍රඥාවට. සමකාලීනගේ විරෝධතා ගත්තොත් විශාල පිරිස් දහස් ගණනින් බුදු සරණ ගොස් පැවිදි වුණ නිසා සමකාලීනයන් බුදුරජුන්ට විරෝධතා පළ කළහ. ඔවුන් බුදුන්ට මායාකාරයෙක්යයි මිනිසුන් ඇද ගැනීමේ මායා දන්නෙක්යයි පවුල් වඳ කිරීම වෙනවා. වැඩ කිරීම නෙමෙයි. පවුල් වඳ කිරීම පිණිස වැන්දගුවන් ඇති කිරීම පිණිස වැඩ කරන්නෙක්යයි කිව්වා. ආදී ගුණය කියන්නේ කම්පා නොවීම. උපේක්ෂා ගුණය කියලාත් අපි කියනවා. ප්‍රකට වන අවස්ථා ගත්තොත් වේරංජාවේ සිද්ධිය. අර උදේ බමුණා අනේට වැඩම කරන්න කියලා ආරාධනා කරපු අවස්ථාව. ඊට පස්සේ උදේ බමුණටම අමතක වෙනවා ඒක. දැන් අපිට එහෙම වුණා නම් දැන් අපිට කවුරු හරි කෙනෙක් කතා කරනවා කොහේ හරි ගෙදරක එන්න හරි අපි තුමු යාළුවෙක් කියනවා මේ ලබන ඉරිදා උදේට අපේ ගෙදර එන්න කියලා. ඔන්න ඉතින් ඔයා ඉතින් සෙනසුරාදා එයාට කතා කරලා කියන්නේ මම හෙට එනවා කියලා. ඔයා ඉතින් ගිය සතියේ කිව්වනේ කියලා ඔන්න යනවා ගෙදර යාළුවා. ගෙදර ගියාට පස්සේ යාළුවා නැහැ කොහෙද ගිහිල්ලා ගමන. දැන් ඉතින් අනේ කමක් නැහැනේ යාළුවට අමතකුණානේ කියලා පැත්තකට වෙලා ඉන්නවනම් අන්න ඔයාගේ කම්පා නොවීමේ ගුණයක් තියෙන නැත්තම් එයා හිතලම තමයි යෝග කළේ මම එනවා කියලා දැනගෙන මොක කළානේ කියලා ඕක මත්තෙම නැහි අවුරුදු ගන්න සමහරට තියෙන යාළුකමක් නැති කරගන්න. ඒ කියන්නේ සමහරට ඒ කියන්නේ හිතලා කරපු දෙයක් නෙමෙයි නිකන් හම්බෙකින් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු මොකද කරන්නේ මේකට අද කාලේ ඉන්න මිනිස්සු මේක ඒ ගැනම හිත ඒකට වෙනුවෙන් ඒ කියන්නේ ඒක වෙනුවෙන් එක පලි ගන්න හදනවා. එම සමාජයක් අද කාලේ තියෙනවා. ඇත්තට මේක හොඳ නැති දෙයක්. ඉතින් ඔයගොල්ලෝ මේව දහම් කරුණු මේ ධර්මය ඉගෙනීමෙන් ඔයගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ මෙන්න මේ ගුණාංග. ආගේ හරි අතින් බැරිකමක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ මත්තෙම නැහිගෙන ඉන්න එපා. මොකද ඔයාට ඔයාගේ අතිනුත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. අමතක වෙන්න පුළුවන් ඉතින් ඕන කෙනෙකුට. මාගන්දියාගේ සිද්ධිය. සුන්දරී පරිබ්‍රාජිකාව මරා දැමූ සිද්ධිය. චින්චා මානිකාව කළ අභූත චෝදන. දැන් අපිට කවුරු හරි කෙනෙක් ඇඟිල්ල දික් කළොත් එහෙම අපි කෑ ගහගෙන බැනගෙන ඔක්කොම කරගෙන යනවනේ. එහෙම වෙන්න හොඳ නැහැ. අපි යටහත සමසිතින් විදදා ගන්න ඕනේ. කාලයත් එක්ක තේරුම් ගන්න ඉතින් අනිත්. සංනිවේදන මාධ්‍ය. බුදුරජුන් උපයෝගී කරගත් සංනිවේදන මාධ්‍ය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බමුණු ගුරුන් හා ශාස්ත්‍රයන් විසින් පමණක් භාවිත කළ සකුබස නෙමේ පොදු භාෂාවක් වූ මාගදී කියන භාෂාව තමයි පාවිච්චි කළේ. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න එකල ಭಾರತೀಯ සමාජයේ තව භාෂා ගොඩක් තිබ්බා. පොදුවේ නිකන් අපේ රටේ ඕන කෙනෙකුට සිංහලෙන් දෙයක් කිව්වොත් තේරෙනවා වගේ ඒ කාලේ මාගදී කියන භාෂාව පාවිච්චි කළා කියලා. හැබැයි අපි ටිකක් ඔය අඩ කලපුව ඒ වගේ පැත්තට යනකොට සමහරවිට ධර්මයේ දේශනා කරද්දී ඒ හිමිනමවල් ඒ ප්‍රදේශයේ ඉන්න පුද්ගලයන්ගේ භාෂාව දෙමළ නම් දෙමළ භාෂාවක් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ධර්මයේ ප්‍රචාරය සඳහා යොදා ගැනීම තම ශ්‍රාවකයන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් ධර්මයේ හැදෑරීමට අවස්ථාව ලබා දුන්නා. ගාථා මාධ්‍ය. ඇතැම් අවස්ථාවලදී බුදුරජුන් තම ධර්මයේ දේශනා කිරීමට ගාථා මාධ්‍ය යොදාගෙන ඇති දිසුණා. කුඹුරක් සාමින් සිටි කසී භාරද්වාජට ධර්මයේ දෙසූ අවස්ථාව. තව මේ අපි ඔයගොල්ලෝ අහලත් තියෙයි ගිනි සූත්‍රය කියලා තියෙනවා. ගිනි සූත්‍රෙත් සිංහල ගිනි සූත්‍රයේ කාව්‍යමය භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා මම දන්න විදිහට. ගොඩක් ඒ ගිනි සූත්‍රය කියන එක ප්‍රසිද්ධයි. ඒකම එක කිව්වේ. මනෝවිද්‍යානුකූල පදනම. බුදුරජුන්ගේ දේශනා මනෝවිද්‍යානුකූල මෙන්ම පුද්ගල විවිධතා අනුව ගොඩනැගී තිබුණි. ඇතැම් විට බුදුහු සුවදොක් විචාරීමෙන් අනතුරුව ධර්මයේ දේශනා කරන්නට විය. ආපු ගාම්ම ධර්මයේ දේශනා කරන්න නැතුව අර ඕගොල්ලෝ මං එද්දි මොනවද කතා කර කර හිටියේ එහෙම අහලා සුවදොක් විමසලා තමයි ධර්මයේ දේශනා කළේ. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධයට යාම හිවත් ක්‍රියාවෙන් අවබෝධය ලබා ගැනීමට සැලැස්වීම උන්වහන්සේ අනුගමනය කළ ක්‍රමයක් විය. නිදසුනක් පුතු මියගිය කිසා ගෞතමියට කිසිවෙකු නොමල ගියකින් අබමිටක් ගෙනීමට පැවසූ අවස්ථාව. චුල්ලපන්තක තෙරුන්ට ශරීරයේ ස්වභාවයේ පිරිසුදු රෙදි කඩක් අතරදී තේරුම් කර වූ අවස්ථාව. ඒ වගේ අවස්ථා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය. ශ්‍රව්‍ය මාධ්‍ය මෙන්ම දෘශ්‍ය රූපද ඇතැම් විට උන්වහන්සේ යොදාගෙන ඇත.
නිදසුන් අර රූප නන්දගේ අවස්ථාව, නන්ද කුමරුගේ අවස්ථාව අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ප්‍රශ්න විසඳීමේ ක්‍රම හතරක්. මම මෙතන මේ ප්‍රශ්න විසඳීමේ ක්‍රම හතරට දාලා පොඩි තව ෂෝට් නෝට් එකක් හැදුවා. මම ඒකෙන් ඔයගලන්ට කියා දෙන්නම්. හරි. ප්‍රශ්න විසඳීමේ ක්‍රම හතරක් තියෙනවා. භාවිතා කරපු එකක් තමයි ඒකාංශ ව්‍යාකරණය. එක එල්ලේම ඍජු පිළිතුරු දෙන ක්‍රමයකින් නිදසුනක් ලෙස යමෙක් බුදුරජාණන් වහන්සේගේ සංසාරික ජීවිතය දුක් සහගතදයි විමසුවොත් ඔව්. කියන්නේ එක එල්ලේම කියන උත්තරේ ඔව් නෑ ඒ වගේ. ඍජු පිළිතුරක් සපයයි. ඒකාංශ කියලා කියන්නේ එක එල්ලේම කියනවා. ඔව් නෑ. ඒව තමයි කියන්නේ. අංක 2 පටිපූජ්ජා ව්‍යාකරණය. පටිපූජ්ජා ව්‍යාකරණය. ප්‍රතිප්‍රශ්නයක් නගා ප්‍රශ්නේ නිරවුල් කොට පිළිතුරු දීමයි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ තව ප්‍රශ්නයක් අහලා තමයි උත්තරය දෙන්නේ. නිදසුනක් ලෙස කිසිවෙක් පැමිණ කර්ම කිරීමෙන් සත්‍ය දුගතගාමී වන්නේ දැයි ප්‍රකාශ කළහොත්. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහනවා අපි කර්ම, ඒ කියන්නේ අපි හොඳ නැති දේවල් අපි කළොත් එහෙම, අපි නරක දේවල් කළොත් එහෙම අපි දුගතගාමී, ඒ කියන්නේ අපි අපාගත වෙනවද? ඒ වගේ ප්‍රශ්නයක් ඇසුවොත් ඔව් කියලා කියන්න. ඒ කියන්නේ දුගතගාමි වෙනවද කියලා ප්‍රශ්න කළොත් අපිට ඔව් එහෙම වෙනවා. ඒ වගේ එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ අහන්න පුළුවන් දැන් ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මොන වගේ කර්ම කළොත්ද? ඒ කියන්නේ ඔයකට උත්තරය දෙන්නේ කෑලි වලට ප්‍රතිප්‍රශ්න නැවත වතාවක් ප්‍රශ්නයක් අහනවා. කිසිවෙක් පැමිණ කර්ම කිරීමෙන් සත්වයා දුගතගාමී වේදයි ප්‍රශ්න කළහොත් කවර කර්ම කිරීමෙන්දයි අසයි. අනතුරුව අකුසල කර්ම කිරීමෙන් යනුවෙන් කිවහොත් එවිට අකුසල කර්ම කිරීමෙන් සත්‍යය දුගතගාමී වේයි පිළිතුරු දෙයි. ඒ වගේ කියන්නේ ප්‍රශ්නකට උත්තර දෙවි තව ප්‍රශ්නයක් අහන්න. විභජ්‍ය ව්‍යාකරණය. ඒ කියන්නේ බෙදලා උත්තර දෙනවා. ප්‍රශ්නේ කොටසට බෙදලා උත්තර දෙනවා. කිසිවෙක් ප්‍රශ්නයක් දිගින් දිගටම බෙදා වෙන් කර කිසියම් ප්‍රශ්නයක් දිගින් දිගට බෙදා වෙන් කළ පිළිතුරු සැපීමයි. නිදසුනක් ලෙස සත්වයා යනු කවරෙක්දයි උන්වහන්සේගෙන් විමසුවහොත් සත්වයා කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන ස්කන්ධ පංචස්කන්ධයන් බව පැහැදිලි කරයි. අන්න ඒ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ උත්තර දෙන විදිහ. අපි ඉතින් අපේ ජන ජීවිතේදී මේ හැම එකක්ම පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරනවා. අනාගතයේදීත් පාවිච්චි කරයි. තපනීය කියලා කියන්නේ මේවා අවඥාකෘත ප්‍රශ්න. කිසි විටකත් පිළිතුරු නොදුන් ක්‍රමයකි. නිදසුනක් ලෙස අපි ඒ කියන්නේ ගත්තොත් ප්‍රතික්ෂේප කරන ප්‍රශ්න, ඉවතලන ප්‍රශ්න. මේ බුදුරන් වහන්සේගේ චරිත කතාවේ නැත්නම් මේ අපි ඉගෙන ගන්න මේ බුදුරන් වහන්සේගේ මේ චරිත කතාවේ ගත්තොත් එහෙම බුදුරන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු, ඒ කියන්නේ පිළිතුරු දුන්න නැති ප්‍රශ්න 10ක් තියෙනවා. මම මේ ප්‍රශ්න 10 නිකන් උගලන්ට කියන්නම්. මෙතන දාලා දෙන නිදසුනක් ලෙස චූල මාළුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ලෝකේ ආරම්භයේ අවසානයේ ආදී වශයෙන් ප්‍රශ්න 10ක් විමසා සිටී. ඒ කිසිවකටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්හ. චූල මාළුක්‍ය පුත්ත තෙරුන් ඒවාට පිළිතුරු නොදෙන තාක් තමන් සිවුරු හැර යන බවට කියා සිටියේ. එහෙත් පිළිතුරු බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ ඔබ සිවුරු හැර ගියත් හැර යතත් මේ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙන බවයි. ඒ කියන්නේ ඔයා හිටියත් නැතත් මේවට ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10කට උත්තර දීලා නැහැ. මේ ප්‍රශ්න 10 මම ඔයාලට හිතන දාන්නම්. මේ තියෙන ලෝකේ සදාකාලිකද? ලෝකේ සදාකාලික නොවේද? ලෝකේ කෙලවරක් තිබේද? ලෝකේ කෙලවරක් නැතිද? මනස හා ශරීරය එකක්ව පවතීද? මනස හා ශරීරය වෙන්වෙන්ව පවතීද? තථාගතයන් මරණින් පසු සිටීද? තථාගතයන් මරණින් පසු නොසිටීද? තථාගතයන් මරණින් පසු නොසිටි තත්වයක්ද? නොසිටින තත්වයක්ද? තථාගතයන් මරණින් පසු සිටින්නේ තථාගතයන් මරණින් පසු සිටින්නේ නොව නොසිටින්නේත් වේද?
මෙන්න මේ ප්‍රශ්න 10 අහලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේ මේ ප්‍රශ්න 10ට පිළිතුරු දෙන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ප්‍රතික්ෂේප කරලා කියලා කියන්නේ පිළිතුරු දීලා නැහැ. පිළිතුරු නොදුන් ප්‍රශ්න 10 විදියට අදටත් පෙළේ නම් පොතේ නෑ ඔයගොල්ලන්ගේ සඳහන් වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න 10. මේ ප්‍රශ්න 10ට පිළිතුරක් දුන්නේ නැති වුණාට යම් ඔය සූත්‍රවල දේශනාවල සඳහන් වෙනවා බුදුන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්න 10ට එකෙල්ලේම පිළිතුරක් නොදුන්නට පටිච්ච සමුප්පාදය හරහා මේකට පිළිතුරු දුන්නා කියලා. මොකද හේතුඵල ධමත් එක්ක අලලා මේකට පිළිතුරක් දුන්නා කියලා යම් තැන්වල සඳහනක් තියෙනවා. මේ වගේ ප්‍රතික්ෂේප කරන ප්‍රශ්න. ඒ කියන්නේ සමහරවිට මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. කිව්වට තේරෙන්නේ නැහැ. දැන් සමහර කරුණු තියෙනවා, සමහර විෂය කරුණු තියෙනවා. ඕගොල්ලන්ට කිව්වට තේරෙන්නේ නැහැ. ඕගොල්ලොත් එක්ක ඕගොල්ලෝ උසස් අධ්‍යාපනය නිම කළාට පස්සේ තේරෙන යම් ප්‍රශ්න යම් දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ. ඒ කියන්නේ ඔය ඉන්න මට්ටමට තේරෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ඉතින් අපි ඉවතලන එක තමයි හොඳ. හරි. මම මේ ෂෝට් නෝට් එකත් ඔයගලන්ට දාන්නම්. මේකේ තව මම කරුණු කීපයක් ගොනු කරගත්ත ඔයගලන්ට කියා දෙන්න කියලා. මේවා අතිරේක කරුණු. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කළේ මූලිකවම බෞද්ධ ධර්මදූත සේවාව ගැන. බෞද්ධ ධර්මදූත සේවාවේදී අපි මේ සේවාව ව්‍යාප්තුනේ කොහොමද? සිදුවත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියත් එක්ක උප්පත්තියේ ඉඳලා මේ ගාථා මාධ්‍ය ශ්‍රවණ දුෂ්‍ය මාධ්‍ය දක්වා මේ ශාසන ව්‍යාප්තිය පැතිරිලා ගිය ආකාරය තමයි සාකච්ඡා කිරීම කළේ. එතකොට අපි කතා කළා බුදුන් වහන්සේ තුල පැවති විශේෂ මිනිස් ගුණ, බෞද්ධ ධර්මදූත සේවාවේ තියෙන විශේෂ ලක්ෂණ, ඊට පස්සේ මේ බෞද්ධ ධර්මදූත කණ්ඩායම් වල හිටපු විශේෂඥයන් කතා කළා. ඊට පස්සේ අපි කතා කළා මේ තාදී ගුණය ගැන කතා කළා. ඒ වගේ අපි කොටස් කීපයක් කතා කළා. ඔයගොල්ලෝ මේ කොටස් ටික සම්පූර්ණ කරගන්න පුළුවන් නම් මේ මම දාන ස්ලයිඩ් ටික ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. අපි අනිත් දවසේ ශාසන ව්‍යාප්තිය කතා කරමු. එහෙනම් හැමෝටම පටන් ගද්දි කියන්නේ සුබ දවසක් කියලා. මම අවසන් වෙද්දී හරි කියන සුබ දවසක් හැමෝටම. තිරුවන් සරණයි එහෙනම්. අපි අනිත් දවසේ හම්බෙමු. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්.